සහයි quantity එක හොයාගද්දී stop loss කියලා එකක් අපි කතා කළා. stop loss එක කොහොමද දාන්නේ? stop loss එක කොතන තියාගෙනද අපි මේක පටන් ගන්න. අපේ capital එකකින් 102ක්. එතකොට අද කාංචන කතා කළා අපි සාමාන්‍ය shares 5ක් විතර ගමු කියලා. එතනින් පටන් ගමු. ඇයි මේ shares 5ක් විතර ගමු කියලා කාංචන කතා කරන්නේ? 5යි. shares 5ක් වෙන්න හේතුව අපේ loss එක වෙන්න පුළුවන් අපිට capital එකකින් එක share එකකට 102යි. එතකොට මගේ පළවෙනි ට්‍රේඩ් එක 2 3 4 5 මම දාපු කම්පැනි පහම. මොකද මේ වෙලාවට දැන් අද දවස ගැන කතා කළොත් මාකට් එක දැන් ඩවුන් වෙලා තියෙනවා. සම්පූර්ණ මාකට් එක මුළු මාකට් එකම කඩන් වැටලා. මේ වගේ අවස්ථාවක් අපිට ඉස්සරහ දවසක ආවොත් අපි shares 5යි නම් අරන් තියෙන්නේ. අපේ capital එක risk level එක තියෙන 2ක් නම් ඒ කියන්නේ සම්පූර්ණ capital එකකින් 10%ක් අපි lost වෙනවා. shares 5ට මම ඒකයි ගිය සතියකට මතක් කරේ මම සමහරක් වෙලාවට මම තාමත් ට්‍රේඩ් කරන්නේ 100ක රිස්ක් එකක් තියාගෙන. මොකද මම සාමාන්‍ය කම්පැනි 10ක් විතර එකපාර තියන් ඉන්න අතරේ. එහෙම තියන් ඉන්න වෙලාවක මට lost වුණොත් lost වෙන්න පුළුවන්. උපරිමය 110 මේ වෙද්දි මම හොඳ ආකාරවම දන්නවා මේ සෙෂන් එක අහන් ඉන්න කට්ටියගෙනුත් බහුතරයකගේ 10%කට එහා පැත්තේ total loss එකක් ඇති. දැන් විකුණන්න එපා. මාකට් එක රිකවර් වෙගෙන ඉන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හෙට අනිත් දවස් ටිකකින් ඉස්සරහට මාකට් එක ඔයගලන්ට හොඳ දෙයක් කරලා දේවි කියලා. ඒකත් එක්කම අපි මේ ඔයගලන්ට මම හිතන්නේ ස්ක්‍රීන් එක පේනවා ඇති නේද? කාංචන මට ස්ක්‍රීන් එක ඕකේද කියලා කියන්න. හරි. එතකොට දැන් අපි ගත්තොත් දැන් කාංචන කියන විදිහට කාංචන කතා කළා කොහොමද අපි කම්පැනි එකක් හොයාගන්නේ? එතකොට අපි එමු මෙහෙම දැන් අපි කතා කරන කම්පැනිස් ටිකක් මම මෙතනට දාගත්තා. අපිට නිවුස් එකක් එනවා මේ දවස්වල දවසින් දවස අපේ ගෲප්ස් වලට ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ පාම් ඔයිල් වල වර්ල්ඩ් මාකට් එකේ දවසින් දවස අප්‍රීලමක් වෙනවා කියලා. එතකොට පාම් ඔයිල් ලංකාවේ වගා කරන කම්පැනිස් ඔක්කොම ටික අපි එක තැනකට ගන්නවා. සිකුරාදා හවස් වෙද්දී ඒකේ කරන්ට් මාකට් රේට් එක ගන්නවා. ලාස්ට් ක්වාර්ටර්ස් 4 EPS එකෙන් TTM එක හොයාගන්න. අපි මේක මේ පැහැදිලිවම ගිය සතියේත් කළා. ඒකෙන් current market price එක TTM එකෙන් බෙදලා EPS එක හොයාගන්නවා. NAV එක last quarter එකේ තියෙන report එකෙන් අපි NAV එක කීයක්ද කියලා අරගෙන ආයි current market price එකෙන් NAV එක බෙදලා PBV එක හොයාගන්නවා. මෙහෙම හොයාගෙන මේ කම්පැනියේ දැනට තියෙන සම්පූර්ණම shares ප්‍රමාණය දාගන්නවා. දාගෙන ගිය සති කතා කරගෙන ගිය සති වීඩියෝ එක බලන්න අතර මුලදී නම් කරන්න ගියොත් වෙලා යනවා. ඉන්ඩස්ට්‍රියල් ප්‍රයිස් එක මාකට් සෙක්ටර් එකේ PE එක සහ සෙක්ටර් එකේ PBV එක හොයාගෙන ඊට අඩු කම්පැනිස් ටික අපි මේකේ දාගන්නවා මාක් කරගන්නවා highlight කරගන්නවා කියනකො ඊට පස්සේ PE එකත් ඉන්ඩස්ට්‍රි එකේ PE එකට වඩා අඩු කම්පැනිස් ටික හොයාගෙන අපි මේක රිලේටිව් කරගන්න. රිලේටිව් කරගන්න මාකට් එකේ දැන් අපි මෙහෙම කතා කරමු. මාකට් එකේ PE එක තියෙන දැන් 7.92යි. එතකොට මාකට් එකේ PE එකට සාපේක්ෂව මාකට් දැන් මේක තනි කම්පැනියක් නම් අර 7යි දැන් 7.1.82 7.92ක් වෙන්න නම් කරන්ට් මාකට් ප්‍රයිස් එක කොච්චරක්ද කියන එක තමයි රිලේටිව් කරනවා කියන්නේ. එතකොට අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන සාමාන්‍ය ගණිතයට අනුව මේකේ වටවල කියනවා වටවල වල රිලේටිව් කරගන්නවා PE එකට අනුව මෙතන රිලේටිව් කරගන්නවා NAV එකට අනුව. එතකොට අපිට එනවා මෙහෙම හැම කම්පැනිම ප්‍රයිසස් දෙකක්. මේක රිලේටිව් කරගන්නවා PE එකට සාපේක්ෂව මේක රිලේටිව් කරගන්නවා NAV එකට සාපේක්ෂව. ඔක් කරන්නේ PE එක ඉන්ඩස්ට්‍රියල් PE එක අදාළ කම්පැනියේ TTM එකෙන් earn per share එකෙන් වැඩි කරනවා. එතකොට PE එකට සාපේක්ෂව අගය එනවා. ඊට පස්සේ NAV එකට සාපේක්ෂව අගය ගද්දී
book value එක වැඩි කරනවා ඒ අදාළ කම්පැනියේ NAV එකෙන්. ඒතර ඒකට අදාළ සාපේක්ෂව valuation එක එනවා. අපි මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදා ගන්නවා. මොකද average එකක් හොයාගෙන ආසන්න වශයෙන් මේ කම්පැනියේ එතකොට මේ ඔක්කොම අපි તો palm oil වලට මොකක් හරි එකක් ලැබෙනවා නම් ඒකේ හැම කම්පැනිට එක හා සමානව ලැබෙනවා. මොකද හැම කම්පැනිම perform කරලා තියෙන ඒවට සාපේක්ෂව තමයි අපි මේ වැඩි කිරීම කරන්නේ. එතකොට අපි හොයාගන්නවා මේ එක එක කම්පැනිය මාකට් එකේ හැසිරී කොයිතරම් දුරකට වැඩි විය හැකිද කියන හොයාගෙන ආකාර දෙකකින් ඒ දෙකේ ඇවරේජ් එක ගන්නවා සාධාරණ ඉලක්කමක් ගන්න. ඊට පස්සේ මාකට් රේට් එක දැන් මේක ඇවරේජ් එක එනවා 46ක්. මාකට් රේට් එක කියන්නේ මේ වෙද්දි 49. මම මේ කතා කරන අගලවත්ත ගැන. එතකොට මේක අපේ ඇවරේජ් එකට වඩා වැඩි ගානකට තමයි මේ වෙලාවේ මාකට් රේට් එක තියෙන්නේ. ඊට පස්සේ අපි ගමු BOPL එක. BOPL එකේ EPS එක මයිනස් නිසා අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. LPTය කොටගල නමුනුකුල වටවල පිළිවෙලින් එහෙම තියෙන්නේ. ඒතර LPTය කොටගල නමුනුකුල වටවල සාමාන්‍යයෙන් මාකට් රේට් එක තියෙන 118යි LPTය 251ක් උනත් විය හැකි කියනවා මාකට් එකේ ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව. නැතුව මේ වෙනවා නෙමෙයි ඉන්ඩස්ට්‍රියට සාපේක්ෂව ඒ තරම් ප්‍රමාණයක් යෑමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඒතර අපි ගත්තොත් නමුනුකුල ගත්තාම නමුනුකුල 598 තියෙන්නේ 673ක් වෙන්න පුළුවන් කියනවා මාකට් එකට සාපේක්ෂව. එක නිවුස් දාලා මේක ස්ප්ලිට් කරනවා අරක මේක කියලා කර කිව්වහම පොඩ්ඩක් එතනින් එහාට පස්සෙන් දුවල වැඩිවීම ඒවා කතා කරන්නේ නැතුව අපි සාමාන්‍යයෙන් මාකට් එකේ PE එක මාකට් එකේ PBV එකට සාපේක්ෂව ගත්තාම මොකද්ද වෙන්නේ කියන එකයි මේ කියන්නේ. ඒතර මේ වගේ වැඩිවීම මේක තියෙනවා 100ට මේක ආසන්න වශයෙන් 100ට 211ක් කියන්නේ 111ක් වැඩිවීමේ පැත්තට තියෙනවා. මේක 211ක වැඩිවීමේ පැත්තක් තියෙනවා. මෙතන 13ක වැඩිවිල්ලක් වැඩි වෙන්න පුළුවන්. මෙතන 107ක් වැඩි වෙන්න පුළුවන්. ඒතකොට මේ වලින් තමයි අපි ෂෙයා එකක් තෝරගන්නේ. මේකට සද මෙතන මේ ගොඩෙන් ගත්තාම නම් මම නම් සිලෙක්ට් කරන්නේ මුලින්ම මේක 311 කියන 200 ගානක chance එකක් තියෙනවා කොටගල. ඊට පස්සේ මම තෝරගන්නවා මේක. කොටගලට තියෙන LPT. ඊට පස්සේ නමුනුකුල ඊට පස්සේ තමයි වටවල තෝරගන්නේ පිළිවෙලින්. මේ වැඩිවීමේ හැකියාව තියෙන්නේ මොනවද කියලා තෝරගද්දි. ඊට පස්සේ මේ ෂෙයාර්ස් ටික මෙහෙම අරගෙන යනවා ටෙක්නිකල් වලට. ටෙක්නිකල් වලදී මේ ෂෙයාර්ස් ටික දැන් අපි මෙතනින් තමයි තෝරගන්නේ මොකක්ද අපි බලන්න ඕන කම්පැනි. ඒ කම්පැනිය තමයි අරන් යනවා ටෙක්නිකල් වලට. නැත්නම් අපි කොටගලනේ අඩුවටම තියෙන්නේ අපි කොටගල ගත්තා නම් හරි එහෙම එකක් නැහැ. අපි ටෙක්නිකලි අපි මුලින්ම ෆන්ඩමෙන්ටල් බලලියක ෆන්ඩමෙන්ටල් හොඳම කම්පැනි ටික තමයි අරන් ඉන්නේ. මෙතන සෙට් එකේ 20ක් විතර තියෙනවා නම් ඒ 20න් හොඳම 4-5 වගේ තමයි ටෙක්නිකල් වලට අරන් යන්න ඕනේ. නැතුව හැම එකම අරන් ගිල්ලක් වැඩක් නැහැ. දැන් මෙතෙන්දී ඇත්තටම අගලවත්ත කියනවා අගලවත්ත මේ වෙලාවේ ඒ තරම් හොඳ තත්ත්වයක නෙමෙයි ෆන්ඩමෙන්ටලි තියෙන්නේ කියලා මාකට් රේට් එකට සාපේක්ෂව. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙතෙන්දී අගලවත්ත වගේ එකක් හරි මේ ඉක්මනට මේ මාකට් එකේ වෙනස් වීම කරනවා. ඒ කියන්නේ දැන් නිවුස් හොඳ වෙන්න පටන් ගත්ත ගමන් ඒක මේ කියන තත්වයන් වලට එහා පැත්තෙන් විකිනෙන්න ගන්නවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් අත්දැකීමෙන්ම තමා කරගන්න වෙන්නේ. මොකද දැන් මම මෙතෙන්දි ගෙනියන කොටසේ අගලවත්ත නැහැ. මොකද අගලවත්ත තියෙන්නේ මේ තියෙන්නේ මෙතන තියෙන්නේ 5යි. 6යි. 6න් 5 වෙනි එකට තමයි අගලවත්ත තියෙන්නේ. මම මේ සෙට් එකේ නම් අගලවත්ත ගෙනියන්නේ නැහැ. හැබැයි පෞද්ගලික මගේ අදහසක් විදිහට මගේ ලිස්ට් එකේ අගලවත්ත මම සමහරක් වෙලාවට මම ගන්න ෂෙයා එකක්. හේතුව මම දන්නවා මේ වගේ තැන් කොහොමත් දැන් මේ තියෙන තත්ත්වය අනුව ප්ලාන්ටේෂන් වල මාකට් එක වැඩි වෙලා නිසා අගලවත්ත වැඩි වෙනවා. ඒක කොහොමත් එක අගලවත්ත විතරක් නෙමෙයි මේ අගලවත්ත නාමනුකුල වටවල මේ තියෙන සෙට් එකම වැඩි වෙනවා. මොකද හේතුව එකක් ප්ලාන්ට් මේ පාම් ඔයිල් එක වැඩි වෙනවා. අනිත් එක මේ වැටලා තියෙන තැන ඊටාම දරුණු තැනක්. ඒතර මාකට් එක රිකවර් වෙනවා නම් අනිවාර්යෙන් මේවා නෙමෙයි තියෙන ගත්ත හැම ෂෙයා එකම මාකට් එක රිකවර් වෙද්දී වැඩිවිල්ලක් වැඩි වෙනවා. මොකද මේ තියෙන්න ඕන තැන නෙමෙයි අනිවාර්යෙන් ඉතලා සෑහෙන පල්ලෙහෙන්ද මාකට් එක වැටලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි අපි අර ෂෙයාර්ස් 5 මේකෙන් ගෙනියන මේ විදිහට ෂෙයාර්ස් 5ක් තෝරගන්න කියන්නේ ඕගොල්ලන්ගේ රිස්ක් ලෙවල් එක 2%ක් තියෙනවා.
ඇත්තටම 102ක් තියාගෙන ට්‍රේඩ් කරන්න එපා. ඒතකොට ඔයගොල්ලන්ට ගන්නත් පුළුවන් වෙන ෂෙයාර්ස් 5යි. ඒ නිසා මම මගේ සාමාන්‍ය 100 එකක රිස්ක් ලෙවල් එකක් තියාගෙන ඒතර ඔයගොල්ලන්ට සාමාන්‍ය ෂෙයාර්ස් 10ක් පෝර්ට්ෆෝලියෝ එකේ එකපාරට තියාගන්න පුළුවන්. ඒත් එක්කම අපි දැන් කතා කළා ගිය සතියේ කොහොමද වොලියුම් එකක් තෝරගන්නේ සහ අපේ රිස්ක් ලෙවල් එක කොහොමද හදාගන්නේ ෆිබොනාචි වලින් රිස්ක් ලෙවල් එක හදාගන්න විදිහ. සහ එහෙම හදාගත්තාම අපි එතෙන්දී අයින් වෙන්න ඕනේ ඇයි කියලා. දැන් මම මොකද ඒක කියලා අපිට දවසක් දෙකක් යන්න හම්බුන්නේ ඇත්තටම අපිට ප්‍රැක්ටිකලි එක්සැම්පල්ස් ආව ඇයි එහෙම අයින් වුන් නැති වුනහම මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. සිකුරාදා වෙනකම් තිබ්බ වේදනාව ගැන මම කියලා දෙන්න ඕනේ ඕගොල්ලන්ටම තේරෙනවා. ඒකට කියන්නේ ඒ වගේ වේදනාවක් පුරුම වෙන්නේ අපිට අපි හරි තැනින් අයින් නොවුනොත්. අපි හරි තැනින් අයින් වුණා නේ. ඒ කියන්නේ අපිට අඩුම ගානේ 100ට අපිට දැන් ඔයගොල්ලන් ගත්ත 102 රිස්ක් එක කියමුකෝ නැත්නම් 101 රිස්ක් එක කියමුකෝ. එහෙම වුණා නම් ෂෙයාර්ස් 10ක් තිබ්බනම් අපේ පෝර්ට්ෆෝලියෝ එකේ ඕගොල්ලන්ගේ කැපිටල් එකකින් 10%යි උඩරිම නැති වෙන්නේ. කම්පැනි පහක් නම් තියෙන්නේ 10%යි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මට දැන් 1 මිලියන් නේ අපේ එක්සැම්පල් ප්‍රයිස් එක ගන්න 1 මිලියන් කියන අපිට ලක්ෂයයි නැති වෙන්නේ. ඒතර සමහරක් විට ඊට කලින් අපි ලක්ෂයක් earn කරලා තිබ්බනම් අපේ නැති වෙලා තියෙන්නේ අපි earn කරපු profit එක වෙන්න පුළුවන්. නැත්නම් අපි මාසයක් දෙකක් තුනක් සාමාන්‍යයෙන් මොකද මම ටාගට් කරන්නේ අඩුම ගානේ මාසෙකට 10%ක්වත් ඔයගොල්ලෝ හොයන්න ඕනේ කියන එක. එතකොට අපි මාස 3ක් විතර පරණ කෙනෙක් නම් එයාගේ 130ක් විතර ඒ විදියා හොයලා තියෙනවා. ඒතර එයාගේ නැති වෙන්නේ යට 10%. ඒතර ඒත් එයාගේ profit එක 120ක් එයාගේ ඇතුලේ තියෙනවා. හැබැයි එහෙම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැතුව මාකට් එක කරෙක්ෂන් එකක් වෙයි. නෑ මේකනේ මේ ලෙවල් එකේ අපි දන්නවා මේක හැරෙයිවි කියන එක බලාපොරොත්තු වෙන්නේ. අද දවස් වෙනකන් අපි විකුණන්න නැතුව හිටියා නම් මම සමහරක් කට්ටියට නම් අතන මොකද කිව්ව විකුණන්න එපා දැන් ඔයගොල්ලෝ කරක් වෙටි කියලා. මොකද කැපිටල් එක අපේ සීමාව අපි විකුණන්න නැතුව අද වෙනකන් හිටියා කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලන් මේ වෙද්දි විකුණුවොත් ඔයගොල්ලන් කැපිටල් එකෙන් ලොස් වෙනවා. කැපිටල් එක ලොස් කරගත්තොත් අනිවාර්යෙන් දැන් ඉස්සරහට රිකවර් වෙන මාකට් එකකට ඔයගොල්ලන්ට ෂෙයාර්ස් ගන්න ඔයගොල්ලන්ට මුදල් නැහැ. ඒ නිසා කරන්න වෙන දැන් හොඳම දේ මේ වෙද්දි විකුණුවේ නැත්නම් බලාගෙන ඉඳලා ඔයගොල්ලන්ගේ ලොස් එක රිකවර් කරන එක අපි අර කියන තැනකදී විකුණලා තිබ්බා නම් කියන තැනින් අපි කතා කරමු. ඒ කියන තැනකදී ඔයගොල්ලෝ මේක විකුණලා තිබ්බා නම් එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ ඩවුන් මාකට් එකේදී දැන් බයි කරන්න. මොකද අනිවාර්යයෙන්ම මේ මාකට් එක රිකවර් වෙද්දී ඕගොල්ලොන්ට දැන් 110ක ලොස් එකක් නම් උනේ 110ක ලොස් එක අර බලන් ඉන්න කට්ටියට කලින් රිකවර් කරගන්න පුළුවන්. ඒතර බලන් ඉන්න කට්ටිය ප්‍රොෆිට් එකක් ලබන දවසට ඕගොල්ලෝ ඊට වඩා සෑහෙන ප්‍රමාණයක ප්‍රොෆිට් එකක් ලබලා. එකම ෂෙයාර් එකකින් ඒගොල්ලන් ලොස් එක කවර් කරගන්නවා ඕගොල්ලෝ ප්‍රොෆිට් එකක් ගන්නවා. ඕක තමයි කියන්නේ හරි තැනදී අතාරින්න. මොකද අපි රිස්ක් එකක් අරගෙන හැමෝම අමාරුවෙන් හොයන සල්ලි මේකට ගත්තා. මේකට අමාරුවෙන් හොයන සල්ලි යොදවලා අපි ලොස් වෙන්න හොඳ නැහැ. සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහ මාකට් එක හැසිරෙනවා. ඒතර එහෙනම් මාකට් එක හැසිරෙන වෙලාවට හොඳම දේ අපි කියනවා නම් මේතනදී අපි අයින් වෙන්න තමයි ගණන් හැදුවේ කියලා. ඒතනදී අයින් වෙන්න ඕනේ. එතනින් පල්ලෙහාට වැටුණොත් වැටෙනකම් බලන් ඉඳලා අපිට නැගිටිද්දි තමයි අපි ගන්න. එහෙම නැත්නම් එතෙන්දී අපිට හැරුණොත් කමක් නැහැ. එතෙන්දී ඔයගොල්ලෝ අපිට ට්‍රේඩ් එකක් දාලා අලුතෙන් ඒ ෂෙයාර්ස් ටික ගන්නවා. හැබැයි ඒතර ඔයගොල්ලන්ට බයක් නැහැ. මොකද එතනින් එහාට ලොස් ටිකක් ඔයගොල්ලෝ එකට බාර ගන්න නැහැ කියන විශ්වාසයි. ඉතින් අපි කතා කරමු මේ අතරතුර ඔයගොල්ලන්ට මම මේ කියන දේවල් සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් මෙහෙම මැසේජ් එකක් තියාගෙනම යන්න. අපි දැන් මේ ෆිබොනාචි යූස් කරලා ෆිබොනාචි හදගන්න විදිය අපිට පොඩ්ඩක් පෙන්නන්නම්. මෙතන ටූල් එකේ තුන්වෙනි එකේ තියෙනවා ෆිබොනාචි රිට්‍රේස්මන්ට් කියලා. එතකොට අපි ඒකේ අපි බලනවා දැනට අපිට පෙන්නලා තියෙන අන්තිම රැල්ලේ යට මේකේ යටම තැන. ඒ කියන්නේ ස්වින් ලෝ එකේ ඉඳන් ස්වින් හයි එකට මෙහෙම දැන් ස්වින් ලෝ එක පෙන්නන්නේ මේ හරියේ ස්වින් හයි එක පෙන්නන්නේ මෙතන 405ට ගිය දවසේ මෙහෙම අඳ ගන්නවා. එතකොට එතන 405 මේ මොකරන්නේ කෝඩිනේෂන් මේ දාලා වුණත් මේක වෙනස් කරගන්න පුළුවන්.
එතකොට අපි දැන් අද දවසේ මේ වෙන තත්ත්වය අද දවසේ මේ තත්ත්වය එක්ක ගත්තාම අපි මෙහෙම දැන් ලෝ චුසුන්හයි දාගත්තාම අපි මේක කියනවා අපි ගෙස් කරනවා දැන් බලන් ඉන්නවා මාකට් එක වැටෙද්දි අපි මේ හරිය දැන් අපි ඉන්නේ මේ හරියේ අපේ ලෙවල් එක අපි 405 දී නම් අපි 405 450 ගණන් වලදී 480 ගණන් වල ගත්තා නම් ඒ කියන්නේ මේ රැල්ල නැගලා මේ හරියට බහිද්දී මේ හරියෙන් 471කින් 400 ඒරියා එකෙන් ගත්තා නම් එතකොට අපේ ඊට පස්සේ අපි ෆිබොනාචි වලින් බලලා අපේ ස්ටොප් ලොස් එක තියාගන්නේ 454. අපි 454 ස්ටොප් ලොස් එක තියාගත්තා නම් අපි බලනවා හරි 454 ආවා අපි විකුණලා දැම්ම හරි ප්‍රශ්නයක් නැහැ. විකුණලා දාලා ඉවරලා බලන් ඉන්නවා වැටිලා අපිට නැගිටිනකම්. මම මේ කිව්වා සාමාන්‍ය මේ මාකට් එක වැටිලා තියෙනවා 234 පාස් කරලා මෙතන 234ට වැටලා තියෙනවා. මේ වැටිච්ච එක රෙඩ් කැන්ඩල් එකේ ඊට පස්සේ අන්තිම සිකුරාද ඊටත් පල්ලෙහාට ගිහලා තමයි රිකවර් වෙලා තියෙන්නේ. ඉතින් පල්ලෙහාම තන දාන්න වැටලා තියෙන 15ම තැන. වැටලා තියෙන 15ම තැන කියන්නේ 226. 226ට වැටුණාට පස්සේ මම කිව්වා අපි බයි කරන්න හදිස්සි වෙන්න ඕනේ අපේ ඊළඟ ෆිබොනාචි ලෙවල් එකට එනකන් ඉමු කියලා. ඒ කියන්නේ මේකේ තියෙනවා 273. 273ට ඇවිල්ලා 273 පාස් කරගෙන යද්දි තමයි ඒ කියන්නේ 273 90 නේ 274 නේ 275 දී වගේ තමයි මගේ පෞද්ගලික විදිහට මම බයි කරන්නේ 275. මොකද අනිවාර්යයෙන්ම එක ෆිබොනාචි ලෙවල් එකක් අප් වෙනකම් බලන් ඉඳලා තමයි මම බයි කරන්නේ. ඒකට අපරාධනේ. මොකද මේක 227න් එහෙම ගත්තා නම් සෑහෙන්න ගේන් එකක් ගන්න පුළුවන්. යෝ. එහෙම ගත්තා නම් සෑහෙන ගේන් එකක් ගන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ මේක 224 ගිහිල්ලා මේක මේ තවදුරටත් යම් හේයකින් මේ මාකට් එක මේ එන විදිහට මෙහෙම ගිහිල්ලා මේක තවදුරටත් කඩාගෙන මෙහෙ පල්ලෙහාට ආවනම් ඒ කියන්නේ 193 ෆිබොනාචි සපෝට් ලයින් එකට වැටුණා නම් එතකොට අපි මෙතෙන් දිගත්තා නම් අපි ආයි පාරක් ලොස් එකකට මුහුණ දෙනවා. ඒතර මේ වගේ මාකට් කඩන් වැටිච්ච අවස්ථාවක අපි නැගිටින්න දීලා එක ෆිබොනාචි ලෙවල් එකක් අප් වෙනකම් බලන් ඉන්නවා. ඇයි මේක ෆිබොනාචි ලෙවල් එකක් අප් වෙනකම් බලන් ඉන්නේ? මම මේක පැහැදිලි කරන්නම්. ඇයි ෆිබොනාචි එක ලෙවල් එකක් අප් වෙනකම් බලන් ඉන්නේ? කට්ටිය දවසල අපිට මතකයි කිව්වා මේක වැටෙන්නේ 220ට sorry 320න් පස්සේ වැටෙන්නේ නැහැ. එහෙම කියලා ලොකු රාවයක් තිබ්බා. මතකනේ? ඒතර ඒ රාවයන් කඩාගෙන මේක 310ට sorry 303ට වැටලා තියෙනවා. මේ 303ට වැටිච්ච අවස්ථාවේ අපි බලමු. එතකොට මේ තරම් දුරට ට්‍රෙන්ඩ් එක දාගන්න බෑ. මොකද එතකොට ෆිබොනාචි ලෙවල්ස් 1 2යි වැටලා තියෙන්නේ. මේ ට්‍රෙන්ඩ් එක අපි අඩු කරගමු. මේ ලෙවල් එකට. මොකද එතකොට අපිට අපි දැන් කතා කරන විදිහට මේ මෙන්න මේ අපි දැන් මේක හදන්නේ අපි හිතමු දෙවෙනිදා පෙබරවාරි 2 වෙනිදා කියලා. අපි දවස් පෙබරවාරි 2 වෙනිදා අපි මේ ටික දන්නේ නැහැ. ඒ නිසා අපි මේ හරිය දැන් මේක වැටලා තියෙනක් මේක අපි පොඩ්ඩක් උඩට ගෙනගිහිල්ලා අන්තිම රැලි එක විතරක් ගැන කතා කරනවා. කතා කරද්දී අපි බලනවා ප්‍රශ්න වලට පස්සේ අපි මෙතෙන්දී අපි දැන් අපි බලනවා අන්න අපේ දැන් සපෝට් ලයින් එකක් යනවා මෙතන 300. 300ට වඩා පල්ලෙහාට නම් මේක වැටෙන්නේ නැහැ. අනික 405ට ගිය එකක් විශේෂයෙන් මේක. එක්ස්පෝ කියන්නේ එසේ මෙසේ එකක් නෙමෙයි ඩොලරින් ඒගොල්ලන්ට කිසි රිස්ක් එකක් නැහැ. කොහොමත් ලංකාවට අදහෙට ඩොලර් හොයාගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා එහෙම කියලා ලොකු කතන්දරات එක්ක මේක එක්ස්පෝ කියන කර ලොකුට මුළුවේ තියෙන මයින්ඩ් එකත් එක්ක කතා කරනවා. හැබැයි මෙතනදී
අපි එක ෆිබොනාචි ලෙවල් එකක් අප් වෙනකම් බලන් හිඳීමේ වාසිය. දැන් අපි මේ කියන මෙතෙන්ට කඩන් වැටෙන්න. මෙතෙන්ට කඩන් වැටෙනවා කියන්නේ මේක 300 ටච් කරලා නැහැ. ඒක 300 ටච් කරලා නැත්නම් අපි මේක එන්න ඕනේ අන්තිමටම කඩන් වැටලා තිබ්බ ලෙවල් එක මෙතන. 300 sorry. මේක ලාස්ට් රැලි එකට ගන්නවා. ලාස්ට් රැලි එක තියෙන්නේ මෙතන. එතකොට මේක තියෙන 299ට කඩන් වැටුණා 299ට කඩන් වැටුන්නේ නැහැ. එතකොට ඒක තියෙන්නේ මේ අතරමැද zone එකේ. ඒතර මේ අතරමැද zone එකේ නම් අතරමැද zone එකේ ඉඳන් අපි ඊළඟ Fibonacci level එකට අප් වෙනකම් බලන් ඉන්නවා. 364ට අප් වෙනකම් බලන් ඉන්නවා. ඊළඟ දවසේ හොඳ ඕගලන්ගේ green candle එකක් මම hello chart එක දාන් ඉන්නේ. ඒ නිසා මගේ hello candle එකක් එන්නේ. ඒ කියන්නේ උඩට යන candle එකක් එනවා. එක දවසින් අර කඩන් වැටුණා හා සමානව ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අප් වෙන්න 350 ගණන් වලට යනකම් කැන්ඩල් එක දුවනවා. එතකොට අපිට කලෙක්ට් කරපු කට්ටිය මම සාමාන්‍යයෙන් මම පවා මේ කියන වැරද්ද ඇත්තටම කළා. හැබැයි මට ලොස් දුන්නේ නැහැ. මොකද මම මේ මගක් හරියට මේක දුන්නා. අපි කතා කරගත්තා මේක මෙතනින් වෙන ගෲප් වලටත් එක්ක ඒකට මට උගන්වපු ගුරුවරු හිටියා. ඒ කට්ටියත් එක්ක කතා කරලා මේ තීරණයක් ගත්තා. අනිත් කර ඔය කියන මයින්ඩ්සෙට් එක මටත් ආවා. මේක එක්ස්පෝ මේක මෙහෙම වෙන්න බෑ කියලා ඒගොල්ලොත් කිව්වා මාත් ඉතින් පිළිගත්තා. ඊට පස්සේ වැරදුනාට පස්සේ මම යවුවා මට මේ ටිකක් කිව්වා. ඒක නිසා මමත් ඔයගොල්ලන්ට මේ ටිකම කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ අදහස එක ස්ටෙප් එකක් උඩට එනකම් බලන් ඉන්න. ඇයි? ඒ කියන්නේ 339 නේ මෙතන එකක් ආව නේද? මෙතන නෙමෙයි කියන්නේ. මේක මෙතනට වැදුනේ නෑනේ. මෙතන වැදුන්නේ නැති හින්දා මේ අතරමැද සීමාව නම් මේක නෙමෙයි අපේ ඊළඟ සපෝට් රෙසිස්ටන්ට් එක විදිහට ගන්න ඊට උඩින් තියෙන Fibonacci level එක. මේ level එක වෙනකන් අපි බලන් හිටියානම් අපි බයි කරන්න අපි මෙදා බයි කරන්නේ. මොකද අපිට බයි කරන්න විදිහක් නැහැ. අපේ තියෙන 364 අපි එතන බයි කළේ නැහැ. එහෙම බයි නොකරා නම් මේ කඩන් වැටීම අපිට අදාළ නැහැ. එහෙමනම් අපි බලමු මේක අපි මේ කලින් විදිහට ඇඳලා මේක කඩන් වැටලා තියෙනවා 237 පාස් කරගෙන පල්ලෙහාට. මේක දැන් පාස් කරලානේ තියෙන්නේ. මේක පාස් කරලා නම් තියෙන්නේ ඊට පස්සේ අපිට ළඟම තියෙන සපෝට් මේ රෙසිස්ටන්ට් එකක් විතර ගන්න පුළුවන්. ඒ ගද්දී අපි 273 හිටියදී අපි 75ක් නම් මම ආසන්නව බලන් ඉන්නවා. ඒකට ඕගොල්ලන්ට 73යි 50 කියන්නේ 74 දී ගන්නවා නම් 74 තුනක් ගන්න පුළුවන්. එහෙම ගත්තාම ඕගොල්ලන්ගේ ස්ටොප් ලොස් එක තියා ගන්න ඕනේ 237. ඕගොල්ලෝ මේක 237 තියාගද්දී අපේ chart වලින් අදින්දිම කරන විදිය කියලා දෙන්නම්. ඒක ලේසි. කිව්ව බයි කරන්නේ උඩ ඉඳන් ගත්තාම 6 වෙනි එක තියෙනවා 7 වෙනි එකේ තියෙනවා short version or long version කියලා. ඒ දෙකෙන් එකක් use කරන්න tool එක විදිහට ඕගොල්ලන්ට මම කියුවා 175 දී තමයි buy කරන්නේ. එතකොට ඊළඟ Fibonacci level එක තියෙන්නේ 237 ආසන්න වශයෙන් වටේවුවම 238 account size එක අපි කතා කරන්නේ 1 million තියෙන එක්කෙනෙක් ගැන. risk level එක 100ට දෙක දාගත්තාම ඕගලන්ට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් වෙන්නේ shares 5යි. මේ වෙලාවේ අනිවාර්යයෙන් 5 සීමාවට එහා යන්න එපා. මගේ risk level එක 100යි. ඒකයි නිසා මට ගන්න පුළුවන් quantity එක 270 මෙයා කියන 270ක් තමයි ඔයාගේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ඔයා ගන්නේ 275න්. ඔයාගේ stop loss එක තියෙනවා මෙතන මේ ගාන 1 million නම් තියෙන ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට ගන්න හැකියාව. ඒතර ඔයාලට මේකෙන් ගන්න පුළුවන් 270ක් අරගෙන 234ට මේක කඩන් වැටුනහම ඔයාට lost වෙන්නේ උපරිම
රුපියල් 10000 මේ තියෙන්නේ. ඔයගේ ඉතුරු වෙන ගාණ. වාට ඉතුරු වෙන රුපියල් 10000. sorry. ලක්ෂ 1 මිලියන් තිබ්බා 9,90,000ක් වාට ඉතුරු නැහැ. ඒ කියන්නේ ඔයගේ ආසන්නව වාට නැති වෙලා තියෙන 10000යි. ඒ කියන්නේ සම්පූර්ණ කැපිටල් එකෙන් 100ට එකක ප්‍රමාණයක් තමයි වාට නැති වෙන්නේ. මේ දේ හරියටම කරලා මේකනේ මම දැන් අනිත් එක තෝරගද්දි මොකක්ද තෝරගන්න ඕන කම්පැනි. ඒතකොට මේ වගේ මම දැන් තෝරගත්ත ලිස්ට් එකක් දැම්මා රෙකමන්ඩ් කරලා මෙන්න මේ කම්පැනි ටික ගැටලුවක් නැහැ කියලා. ඒ ගැටලුවක් නැහැ කියලා තෝරගත්ත විදිහ මොකද මට දැන් ඕගොල්ලෝ මේ ඩවුන්ලෝඩ් වෙන හෙට ඉඳන් පටන් ගන්නවා අපිට ට්‍රේඩ් කරන්න. එතකොට ඕගොල්ලන්ට මේ ඔක්කොම ටික කරලි වෙලා මම දන්න ඔක්කොම ශිල්පය අද දවසේ ගන්නලි ඉවර කරලි වෙලා ඕගොල්ලන්ට දැන් අද රැ එළි වෙනකම් මේක ලෑස්ති කරගෙන තෝරගන්න බැරි හින්දා විතරයි මම ඒ ටික රෙකමන්ඩ් කරලා දුන්නේ. නැත්නම් ලබන සතියේ නම් එහෙම දෙන්නේ නැහැ. ඕගොල්ලෝ අපිත් එක්ක කතා හොයලා මේ කම්පැනි හොඳයි නේද? මගේ ෆන්ඩමෙන්ටල් වලදී මේ ටික ආවා. ඉන්ඩස්ට්‍රියල් එක චෙක් කරාම මේ තත්ත්වයන් ආවේ කියලා අපි එතනින් එහාට කතා කරමු. දැනට එච්චර දෙයක් කරගන්න ටයිම් එකක් නැති හින්දා ඔයගලන්ට ෆන්ඩමෙන්ටල් මම බලලා ඒ කම්පැනි වලින් ඒ කැටගරිස් වලින් මේ එක කම්පැනි තෝරගෙන ලොකු ලිස්ට් එකක් තෝරගත්තා. හැබැයි ලිස්ට් එකකින් මම ගන්න ෂෙයාර්ස් 10යි. ඔය ලිස්ට් එකක් ඔය මම හිතන්නේ මම දැම්මා 20 ගාණක් විතර තිබ්බයි ලිස්ට් එකේ. හැබැයි ඒ ලිස්ට් එකෙමුත් මම ගන්නේ කම්පැනි 10ක්. මොකක් හරි 10ක් තෝරගෙන මගේ රිස්ක් ලෙවල් එක එකේ තියාගෙන මම බලනවා මට ගන්න පුළුවන් ගාණ. ඒ chart එක දෙන්න විදිහක් නෑ කම්පැනි ප්‍රොමෝට් කරනවා කියන නිසා ඔය මම රෙකමන්ඩ් කරලා තියෙන දැනට ලිස්ට් එක ගත්තාම ඒ ලිස්ට් එකේ හැම එකේම මම මේ ඔයගලන්ට දීලා ඇති ෆිබොනාචි chart එක. ෆිබොනාචි ඇඳලා මේ chart එක. මේ chart එකෙන් ඒතර ඔයගලන්ට අනිවාර්යෙන්ම හැම එකක්ම මම buy කරන්න කියලා කියන්නේ මේ එක ස්ටෙප් එකක් අප් වුණාට පස්සේ. ඒතර මාකට් එක රිකවර් වෙලා ෂුවර් එකටම ෆේක් අප් එකක් නෙමෙයි. මේ වගේ බොරුවට අප් වෙලා අප් වෙලා නෙමෙයි අතර අප් කළා. මොකද මේ විකුණ ගන්න තිබ්බ ෂෙයාර්ස් තිබ්බා ලොකු කට්ටියට. ඒතර ඒ කට්ටිය වැටෙද්දී ඒගොල්ලොම බයි කරලා මාකට් එක උස්සලා උඩ ලෙවල් එකේදී ඒගොල්ලෝ ඒ ටික දීලා ඒගොල්ලෝ අයින් වුණා. ඒ වගේ සරල දේවල් තමයි ඒ වගේ තැන්වලදී විතර අපිට ඒ වගේ ෆේක් අප් එකක්ද නැද්ද කියන එක බලා ගන්න ඕනේ. සමහරක් විට හෙට මාකට් එක ඩවුන් නම් ඩවුන් වුණොත් ඒ කියන්නේ සිකුරාදා වෙලා තියෙන ෆේක් අප් එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. හැබැයි සිකුරාදා අප් වෙච්ච විදිහ මම විශේෂයෙන් බලන්නේ එක්ස්පෝ දිහා. ඒකේ අපි ආව chart එක දාගත්තා. බෑ පේන්නේ නැහැ. ඒකේ 30 minutes chart එක 15 minute chart එකට යන්න. මේ බලන්න. සිකුරාදා මේක අප් වෙලා තියෙන්නේ. අප් වෙනවා. පොඩි කරෙක්ෂන් එකක් යනවා. ආයි අප් වෙනවා. පොඩ්ඩක් පස්සට ගිහලා ක්ලික් කරනවා. ආයි අප් වෙනවා. පස්සට ගිහලා ක්ලික් කරනවා. ආයි අප් වෙනවා. මේ ක්‍රමයට අප් වෙනවා කියන්නේ මාකට් එක රිකවර් වෙනවා. අපි ගත්තොත් අපි අර කිව්ව දිනේ කවද්ද මේක පෙබරවාරි 3 වෙනිදා බලමු. ඔය කියන කතාව ඒ විදිහට පෙබරවාරි 3 වෙනිදාත් වෙලා. පෙබරවාරි 3 පටන් ගත්තා. අපේගෙන ගියා. අපේගෙන ගියා. දිගින් ගහගෙන sorry. පෙබරවාරි 3 ඉවර වෙන මෙතන. එක දිගට අප් වෙන්න දීලා අන්තිම මොහොතේ කඩන් වැටිලා. ඉතින් එහාට දිගට මාකට් එක කඩන් වැටෙනවා. ඒක ඕක වෙන්නේ 12න් පස්සේ මේ උදේ පාන්දර එක දිගට දීගෙන ගියා උඩ යන්න 130 ගණන් වලට ඊට පස්සේ ඔන්න මාකට් එක කඩන් වැටෙනවා. ඒ කියන්නේ පෙබරවාරි 3 වෙනිදා chart එක. මෙතනින් තමයි නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ එක දිගට යනවා. එක දිගට යනවා කියන්නේ කවුරුන් හෝ විසින් මේක බයි කරනවා. ඒ කියන්නේ එක්ක ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක්, එහෙම නැත්නම් ලෝකල් ඉන්වෙස්ටර් කෙනෙක්, කවුරු හරි එක්කෙනෙක් දැන් එයාගේ කැමැත්ත මත එයා එක දිගට මේක බයි කරගෙන ගිහිල්ලා මාකට් එක ඒක ෆේක් අප් එක කෙනෙක්. තනි කෙනෙක්ගේ කැමැත්තෙන් මේ දෙයක් කරනවා කියන්නේ ඒක විතර යා මත ඩිපෙන්ඩ් වෙන්නේ. එහෙම යා මත ඩිපෙන්ඩ් වෙද්දී එයා තමයි තීරණය කරන්නේ මම මේක
මාකට් එක කොයි පැත්තටද ගෙනියන්නේ කියලා. එහෙම ඒවල රිස්ක් එකක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ රිස්ක් එකක් අවම කරගන්න දැනට දුන්න මම දැනට ගෙනගෙන තියෙන දේවල් වලින් මමට කියලා දුන්න එක තමයි එක ෆිබොනාචි ලෙවල් එකක් වෙනකන් අපි යොසමු කියන. ඒතර අපිට අඩියෙම හොඳම තැනින් යටම තැනින් උපරිම ලාභයක් ගන්න බෑ. හැබැයි අපි උපරිම ලාභයක් ගත්ත නැතුණාට අපිට උපරිම පාඩු වෙන්න තියෙන chance එක උපරිමයටම අපි අවම කරගන්නවා. ඒතර අපිට ඇත්තටම මම හිතන්නේ මේ වගේ තියෙන තත්ත්වයකදී උපරිම ලාභය කෙසේ වෙතත් පාඩු නොවි යම් කිසි මුදලක් මේ වෙලාවේ ලාභ කරගන්න පුළුවන් විදිහකට අපි පුරුදු වෙන එක තමයි ඉස්සරහට අපිට හොඳයි කියලා. එතකොට මාකට් එකේ රිකවර් වෙමින් පවතිද මට මේ එක්සැම්පල් එකම ගෙනල්ලා ඔයගලන්ට පෙන්නන්න ඕනේ. මොකද විශේෂයෙන්ම මේ කියන දවසේ අපි අඩියෙන්ම ගන්නවා කියලා හිතාගෙන හිටියානම් මේ කියන දවසේ අපි ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. මොකද මට ඒ දේ වුණා. අපි මම තව ඉන්වෙස්ටර්ස් දෙනෙක් එක්ක කතා කර 300 මුල හරිය ගත්තා. අපිට 350ට යද්දි හරිය සතුටින් හිටියා. ඊට පස්සේ ඊළඟ දවසේ කඩාගෙන වැටෙද්දි 320 මෙන්න මේ දවසේ අන්තිම මොහොත තමයි විකුණ ගන්න පුළුවන් වුණේ 330 ගණන් වල කියන්නේ ලාභයක් තිබ්බා පාඩුවක් උනේ නැහැ. හැබැයි කියන්නේ ඒත් මෙතනින් විකුණ ගන්න තරම් කියන්නේ මේක නෑ මම හිතුව දේ නෙමෙයි මේක මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා නිකන් වැරදිලා හිතිලා විකුණපු නිසා. හැබැයි ඒත් අර කියන ගැම්ම හිටිබ්බනම් නෑ මේක එක්ස්පෝ කියන ගැම්ම දිගින් දිගටම තියාගෙන ගියා නම් ආයි දවස් 3කින් පස්සේ ගත්ත තැනටම වැටෙනවා. එතනින් එහාට ආයි මේ නැවත ෆේක් අප් එකක් තියෙනවා. ඒ අප් එක තියලා ඊට පස්සේ ආයි තද බල ලෙස කඩාගෙන වැටෙනවා. එතකොට ෆිබොනාචි වලින් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ෆිබොනාචි ලෙවල් එක කොහොමද ගහගන්නේ. ඒතර ටූල් එක කොහොමද ටූල් එක යූස් කරන විදිහ නම් ගොඩක් pages වල තිබ්බ දැන්. අනිත් page වල හරි වීඩියෝස් වල හරි නැති දේවල් ටික මම මේකේ කියන්නේ. ඔයගොල්ලෝ මේ ටූල් එක යූස් කරද්දී ටූල් එක අඳින්න ගන්නවා. අන්තිම රැලි එකේ තමයි මේක අඳින්න කියලා ගන්නවා. හොඳටම පේන අවසාන රැල්ල කියලා. ඒතර හොඳටම පේන අවසාන රැල්ල නම් මේක මෙතන වෙන්නත් පුළුවන් මෙතන වෙන්නත් පුළුවන්. දැන් මේකත් හොඳට සාමාන්‍යයෙන් පේනවා මෙතන වෙන්නත් පුළුවන්. ඇයි මේක මම මේ තනින් තැනට වෙනස් කරන්නේ? ඒක මම තනින් තැනට වෙනස් කරන්නේ මේ පැත්තේ කඩන් වැටිල්ල බලලිවල කඩන් වැටිල්ලට සාපේක්ෂව මම දැන් හදන්නේ ෂෙයා එකක් බයි කරන්න. මම ෂෙයා එකක් බයි කරන්න නම් හදන්නේ මට වැඩක් නෑ අන්තිම රැලි එක හොයාගන්න. මම හොයාගන්නේ මේක කඩන් වැටෙන තැනට සාපේක්ෂව අනිත් පැත්තේ පේන රැලි එක ගන්නවා. ඒ කියන්නේ මම මේ ෆිබොනාචි එක හදා ගන්නවා. මට ඕන විදිහට මේක ඇඩ්ජස්ට් කරගෙන මේ පැත්ත මෙතෙන්ට දාන දැන් මෙතෙන්ට දැම්මොත් ඒ මේක මෙතෙන්ට අඳින්න බැරි. හරි. මෙතෙන්ට අඳින්නත් පුළුවන්. මෙතෙන්ට අඳහම මගේ මේක ෆිබොනාචි ලෙවල් එක ගොඩ පල්ලෙහාට ඇවිල්ලා. ඒ කියන්නේ එකටම වගේ වැටිලා. මේ පැත්තේ ෆිබොනාචි අංක වලින් මම කතා කරන්නේ කෝඩිනේෂන් එක එකටම වැටිලා. එකට වැටෙන්නේ නැති වෙන්න තමයි එකට උඩින් ගානක තියා ගන්න අවශ්‍යතාවයක් මට තිබ්බ නිසා මම මේක දා ගන්නවා 0.76යි 7.86ට වැටෙන්න. ඒ ලෙවල් එකට තමයි මම මේක අදගත්තේ. එතකොට එහෙම නොවිය අඳින ක්‍රමයක් තියෙනවා. ඕනනම් අපිට තිබ්බ මේක මේ වගේ අඩු පරස් එක තියලා අඳ ගන්න. එතකොට අපි මේ ෆිබොනාචි ලෙවල් වල ඒ කියන්නේ අන්තිම රැලි එක තිබ්බ ඇහැට පේන ඒවා ඔක්කොම ටික අමතක කරලා තිබ්බ අන්තිම රැලි එක මොකක්ද? ඒ කියන්නේ අන්තිම එකේ ලෝ එක අපිට පෙන්නේ මේ හරියේ පෙන්නනවා. ඊට පස්සේ උඩරම තලයේ පෙන්නනවා. මෙතන එක 405. ඕකට තියලා අඳගත්තාම මේ වගේ ලොකු පරාසයන් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු පරාසයන් මාකට් ක්‍රෑෂ් එකක් වගේ ආවේ නැත්නම් මෙහෙම කඩන් වැටෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපි අඳින එදිනෙදා අඳිද්දී අපි හැම වෙලේම කියන්නේ මේ දැන් මේ වගේ දැනක නම් මෙතනින් පටන්ගෙන මෙතනින් ක්ලෝස් වුණාම මෙන්න මේකට රැල්ලට අඳින්න නැතුව කලින් මේවට යන්න එපා කියලා. මොකද මේ මාකට් කරෙක්ෂන් එකක තියෙන මේ වගේ ලොකු පරාසයක් කඩන් වැටෙන්නේ නැහැ. දැන් මේ ලොකු පරාසයක් කඩන් වැටලා තියෙනවා අපිට පේනවනේ. පේද්දි මේ වගේ පොඩි පරාසයකට මේ පැත්තෙන් දෙන වැඩක් නැහැ. මේ පැත්තෙන් පරාසය වැඩි කරගන්න ඕනේ. පරාසය වැඩි කරගෙන බලනවා මේක වැටෙන්න තව දුරටත් වැටෙන්න පුළුවන් තැන් සහ ඒවට වැටෙනවද වැටුනේ නැද්ද වැටෙන්නේ නැත්නම් වැටලා හැරලා යන්න දෙනවා. තනි දවසක අප්විල්ලක් වුණොත් මම ඒත් ඉවසනවා ඊළඟ දවසේ. මොකද මෙදා මේ ෆිබොනාචි ලෙවල් එක කඩාගෙන 274ටම ආවා කියන්නකො. හරි 75ටම ආවා කියන්නකො. ඒත් මම ගන්නෙ නෑ. කම්මන්නේ ඔක 280ට ගියත්
කමන්නේ මම ඉවසන් ඉන්නවා මොකද මම දන්නේ ඊළඟ දවසේ තත්ත්වය මට තනි දවසක තීරණයක් අරගෙන කියන්න බෑ මේක මෙතනින් උඩට යාවද මෙතනින් මේක පල්ලෙහාට ඒවිද කියලා. ඒතර දවස් දෙකක කන්ෆර්මේෂන් එක දැන් හෙට දවස් තමයි අපි ගත්තොත් දැන් ශුක්‍රවාර දවස් පහ වුණා. හෙට දවසේදී මේක 275 පාස් කරන උඩට යනවා නම් ගැටලුවක් නැහැ අපිට ඒ වගේ අවස්ථාවක මේ වගේ ෂෙයාර් එකක් බයි කරන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් කට්ටිය අහලවල තිබ්බ දැන් බිල් ගන්නද බිල් හොඳයිද කියලා. මෙහෙමයි ප්‍රශ්නේ. මම බිල් කියන්නේ මේ ෂෙයාර් එකක් මාකට් කරනවවත් ඒක ප්‍රොමෝට් කරනවවත් නෙමෙයි. බිල් කියන ෂෙයාර් එක EPS රින. මේ EPS රින වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන සම්පූර්ණම ලාභය අරගෙන ඒ වලින් එක එක දේවල් වලට ආයෝජනයන් සඳහා ඒ කම්පැනි එක ඒගොල්ලන්ගේ සම්පූර්ණ වත්කම් ටික එළියට දාලා තියෙනවා. මුදල් ටික එළියට දාලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ගේ EPS එක රින වෙනවා. ඒතර EPS එක රින වීමට සාපේක්ෂව කම්පැනි නරකයි කියන්න බෑ. සහ කම්පැනි හොඳට ට්‍රේඩ් වෙන කම්පැනි එකක්. සහ බිල් එකේ හැසිරීම සාමාන්‍යයෙන් එක දිගට ඉහළට ගිහිල්ලා සාමාන්‍යයෙන් ලොකු කරෙක්ෂන් එකක් ඇවිල්ලා ඒ කරෙක්ෂන් එක තියෙන තැන ගොඩක් විදිහට කන්සොලිඩේට් වෙලා ඊට පස්සේ අපිට ඒ තිබ්බ ප්‍රමාණයට වෙලි නැගීමක් නැගලා තියෙනවා. හිස්ටරි එකට සාපේක්ෂව මම මේ කතා කරන්නේ. හිස්ටරි එකේ බිල් එකේ හැසිරීම කොහොමද කියන එකයි මම මේ කිව්වේ. එතකොට බිල් කියන කම්පැනි හොඳයි. දැන් හැබැයි බිල් කියන කම්පැනි රිස්ක් එකක් තියෙනවා. ඒතර බිල් කියන කම්පැනි රිස්ක් එකක් තියෙනවා නම් සහ දැන් ෆන්ඩමෙන්ටල් වලට අනුව ඒක හොඳ නැහැ කියලා කියනවා නම් හෝ මොකක් හරි ඒකින් අපිට පුළුවන් දැන් බිල් කියන මොකද අපේ අමුතු ගණනය කිරීමක් තියෙනවා මේ PBB එකට අනුව ගණනය කිරීම. ඒගොල්ලෝ කියනවා බිල් එකේ වැලියු එක මෙච්චර නම් මේකේ මදර් කම්පැනි බ්‍රවුන්ස්. ඒතර බ්‍රවුන්ස් එකට තියෙනවා මේකේ මෙච්චර අයිතියක්. ඒතර මේකේ මේ අයිතිය බ්‍රවුන්ස් එක විකුණුවා නම් බ්‍රවුන්ස් එකට මේ තරම් වක්කමක් එන්න ඕන. ඒතර මේ තරම් වක්කමක් ඒමට සාපේක්ෂව බ්‍රවුන් එකේ මේ මුද මේ මේක විමක් කර ෆෙයා වැලියු එකක් දෙනවා. මෙන්න මේකයි මම මේ බිල් මේ බ්‍රවුන් එකේ ෆෙයා වැලියු කියලා. ඒක හරි ගියා හෝ නොගියා මම කියන්නේ බිල් එක ට්‍රේඩ් කරනවා නම් බිල් එකට සාපේක්ෂව බිල් එකේ ප්‍රශ්න තියෙන නිසා බ්‍රවුන් එකක් මම මට හිතන විදිහට EPS රින හැබැයි බිල් එක අප් වෙනවා නම් බිල් එකට සාපේක්ෂව බ්‍රවුන් එකකට යන එක ඕගලන්ට ගැටලුවක් නෑ. මොකද ඒතර ඒක මදර් කම්පැනි එක අනිවාර්යෙන් බිල් එකේ විචලනයත් ඒකට බලපානවා සහ ඉන්ඩිවිජුවල් බ්‍රවුන්ස් එකේ තත්ත්වයක් ඒකට බලපානවා. ඒක දැන් LOLC CLC ගන්නවා නම් ඒවට සාපේක්ෂව LOFC CLC ගන්නවා නම් ඒවට සාපේක්ෂව LOLC ගන්න. මොකද යටේ වල විචලනය අනිවාර්යෙන් මදර් කම්පැනිට බලපානවා. මදර් පල්ලෙහා ඒවල රිස්ක් එකක් තියෙනවා වගේ කියලා හිතනවා නම් ඒවල growth එක පෙන්වන්න අපිට මදර් කම්පැනි එකෙන් බයි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් AIC. එතකොට එහෙම නැත්නම් ස්කැප් එක. අපිට පෙන්වනවා යටින් ස්කැප් එක දිගටම ගහගෙන යනවා AIC ගහගෙන යනවා. එතකොට අපි කරන්න ඕනේ SHL එක Soflogic Holding එක. Holding එක අරගන්න. මොකද අර දෙක අප් වෙනවා නම් අපේ normal theory එක මේ දෙක අප් වෙනවා නම් ඒකෙන් මේ බලපෑමක් තියෙනවා කියන එක හෝ මේ මම මේ කියන්නේ ටෙක්නිකලි ඒක හරිද ෆන්ඩමෙන්ටල් හරිද කියන කතාව නෙමෙයි. මාකට් සෙන්ටිමෙන්ටල් එක මම මේ කතා කරන්නේ. මොකද අවසානයේ මේ ෂෙයා එකක් තෝරගෙන ෂෙයා එකක් බයි කරන්න කලින් අපි තෝරගන්න හොයන්න ඕන දෙයක් තියෙනවා. ෆන්ඩමෙන්ටල් හරිද? ෆන්ඩමෙන්ටල් වලින් අපි අර කියන විදිහට ඒ සෙක්ටර් එකේ තියෙන හොඳම කම්පැනි එක මෙතෙන්ට ගෙනාවේ. ඒ පහම අරගෙන බලනවා ටෙක්නිකල් ලෙවල් තත්ත්වය කොහොමද? ඒ ටෙක්නිකල් තත්ත්වයන් දැන් හරි විදිහට තියෙනවද? අපි බයි කරන්න ඕන තැනට මේක දැන් ඇවිල්ලා තියෙන ඒ ඔක්කොම ටික බලලා ඊට පස්සේ බලනවා මාකට් සෙන්ටිමෙන්ටල් එක බලන මම ක්‍රම දෙකක් තියෙනවා. ATX කියන තියෙන ඉන්ඩිකේටර් එක ඒක දැන් අපි ATX ඉන්ඩිකේටර් අමතක කරලා අපි ෂෙයා වොලියුම් එක බලමු. වොලියුම් එක ගත්තාම 20 days average වොලියුම් එකකට වඩා වැඩි වොලියුම් එකක් රන් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දවස් 20ක ඇවරේජ් එකට සාපේක්ෂව ඒ ආසන්නයේ මේක දැන් යනවාද? ඒත් අපි දන්නවා මේක ට්‍රේඩ් වෙනවා. ඒතර ඊට පස්සේ බලනවා 20 days average එකට දුවනවද සහ ඒ ඇවරේජ් එක දැන් මෙතන ගත්තාම ඔයගොල්ලෝ මේ මෙතන මේ ඩිස්ප්ලේ වලින් ගන්න එක බලා ගන්න. එතන තියෙනවා දවසක 20 days average එක යන්න ඕනේ 2.8 million මේක 3.779 million ට්‍රේඩ් වෙනවා. ඒක නිසා ඒක අපි shares ගන්න ගත්තාම ලක්ෂ 37ක් shares ට්‍රේඩ් වෙනවා. ඒකට අපි එතනින් බලනවා ලක්ෂ 37ක් ට්‍රේඩ් වෙනවා. අපි සාමාන්‍යයෙන් අපිට කියන්නේ මේක මේ
70යි අපිට ගන්න පුළුවන් කියලා 270ක් කියන අපිට කිසි ගැටලුවක් නැහැ මේක හදිසි තත්ත්වයකදී අපිට විකුණ ගන්න පුළුවන් මොකද මේකට මාකට් එකක් හැදලා තියෙන සහ දවසේ ට්‍රේඩ් වෙන ප්‍රමාණය දවසේ ට්‍රේඩ් වෙන ප්‍රමාණය අපිට ඇති මේකට අපේ ෂෙයාර්ස් ටික විකුණ ගන්න. මොකද සමහරක් කම්පැනි තියෙනවා ලොකු විචලනයන් මේ චලනයන් පෙන්වනවා උඩට යනවා පහළට එනවා අපිට ඒ වගේ එකක් ගත්තට අපිට ඒක විකුණ ගන්න බෑ. මොකද දවසේ ට්‍රේඩ් වෙලා තියෙන ෂෙයාර්ස් 500යි නැත්නම් 1000යි 2000යි 3000යි 5000යි 10000යි උකුල 10000ක් වගේ ෂෙයාර්ස් විකිනවා. ඒකට 10000ක් වගේ විකිනලා තියෙද්දි අපිට ඒ වගේ ෂෙයාර්ස් වලින් 1000ක් අපිට බයි කරන්න කියලා આવොත් එහෙම අපි 10 දෙනෙක් ගිහිල්ලා වෙලා අපේ ගෲප් එකේ ඉන්නවා මම 300 කාර්ස් විතර ඒ කට්ටිය එකතු වෙලා ඒකට දැන් අපි කියන නිසා ගත්තා. ඕගොල්ලෝ ගන්නවා මං ගන්නවා අපි කට්ටිය එකතු වෙලා ගන්නවා. දැන් මෙතන ඉන්නම කට්ටිය ඉන්නවා 25 දෙනෙක්. අපි 25 දෙනා එකතු වෙලා ගත්තාම 1000 ගානේ 25000. අපිට එක දවසක 25000 විකුණ ගන්න බෑ මොකද දවසට ට්‍රේඩ් වෙන්නේ 10000. එහෙම වුණාම මේ වගේ කම්පැනි එකක් ගන්න බෑ. අපි ඒකෙන් බලන්න ඕනේ මාකට් සෙන්ටිමන්ටල් එක මේක මේ එකක් අපිට විකුණ ගන්න පුළුවන්ද? මේ ගත්ත ෂෙයාර් එක විකුණ ගන්න පුළුවන්ද? සහ විශේෂයෙන්ම ගන්න කලින් මේ සාමාන්‍ය මේක විකිනෙන ෂෙයාර් එකක්ද? එතකොට බයි පැත්තේ කොච්චරක් ඉන්නවද? සෙල් පැත්තේ කොච්චරක් ඉන්නවද? මේක පල්ලෙහාට අදින්නද try එක දෙන්නේ නැත්නම් මේක ඉහළට යන්න try එක දෙන්නේ? ඒ ටික ගැන ඔක්කොම බලලා තමයි ෂෙයාර් එකක් බයි කරන්න ඕනේ. එතකොට අපි දන්නවා අපි දැන් කතා කළා අපිට වොලියුම් එක කොහොමද එන්ට්‍රි පොයින්ට් එකක් ගන්න කොහොමද ෆිබොනාචි ලෙවල් එකකින් එකක් පාස් වුණාට පස්සේ ගන්න ඕනේ ඇයි ඒක ගන්න විශේෂයෙන්ම සමරයිස් කරාම ඇයි ඒක ගන්නෙ සහ අපි මේ කියන තැනකදී අපිට මේක විකුණ ගන්න බැරි වුණාම අපිට වෙන්න පුළුවන් දරුණුම රිදවීම මොකද්ද ඒක කොයිතරම් බලපානවද අපිට කියන එක අපි දැන් ප්‍රශ්න වලට යමු ඔයගොල්ලන් ප්‍රශ්න තියෙනවා නම් දාන්න පවර් කට් එකක් ගියාලු හරි අපි ඒක දෙන්නම් වීඩියෝ එක රොසැනා ෆ්‍රැන්සිස් වා දාලා තියෙනවා එක්සිට් වෙන විදිහ පැහැදිලි කරන්න කියලා මම මේ ෆිබොනාචි වලින් පැහැදිලි කරලා දුන්නා කොහොමද මේ ස්ටොප් ලොස් එකට આવොත් එක්සිට් වෙන්නේ කියලා ඒ ටික පැහැදිලි ඇති මම කියන්නේ එතනින් එහාට එක්සිට්ස් ගැන පැහැදිලි කරද්දී අපි දැනට ඔයගොල්ලෝ මේක ෆිබොනාචි යූස් කරනවා. තව ඒකට සාපේක්ෂව තව ඉතුරු ඉන්ඩිකේටර්ස් වලින් කොහොමද ගන්න කියන එක ඉස්සරහට අපි කතා කරගෙන යමු. දැනට ෆිබොනා දැන් අපි බයි කරන ලෙවල් එකේදීම අපි එක්සිට් එකක් ගන්නවා මෙන්න මේ ලෙවල් එකෙන් තමයි කියනවා. මෙතනින් එහාට මේක අප් වුණොත් අප් වෙන්න ඕනේ. අපි අප් වුණාට පස්සේ ගත්තාම අපි මෙතෙන්ට එනකම් බලන් ඉන්නේ මේක දැන් අපි හිතමු දැන් මේක ගිහිල්ලා 380 ගණන් 390 ගණන් වලට යනවා. ගියාට පස්සේ ඉතින් අපි විකුණන්න බලන් ඉන්නේ මේක 334. ඊට පස්සේ අපි මේ බොටම් මාජින් එක උස්ස ගන්නවා. සරසරට මේක උඩ යන්න අපි අපේ බොටම් මාජින් එක උස්සගෙන අපි හිතනවා දැන් මේක දැන් 380 ගණන් වල විතර යද්දි අපි හිතමු 380 ගණන් කියලා 380 ගණන් වලට ෆිබොනාචි තියෙන්නේ ආසන් මේ හරිය. ඒතකොට අපි මේක 355ටවත් ගේන්නේ 355 නේ 355න් උඩ ගානකට තියන්න මේක. දැන් 380 ගණන් වල යන්නේ 380 ගණන් වලට අපිට ඊට පල්ලෙහෙන් පේන වත් ෆිබොනාචි ලෙවල් එකටවත් අපේ ස්ටොප් එක ගෙනල්ලා තියාගන්න. එතනින් පල්ලෙහාට වැටෙනවා නම් අපි මේක දෙනවා කියලා. දීලා පල්ලෙහාන් ගන්නවා. එක්ක මේකට වැටෙනකම් බලන් ඉන්නවා. වැටෙන කොහොමද දීලා ගන්නෙ නෑ. වැටෙනකම් බලන් ඉඳලා අපිට අර කියනවා වගේ හැරිලා උඩට එනකම් බලන් ඉන්නවා. හැරිලා මොකද එතකොට අපි මේ තරම් පහළට මේක ඇඳගෙන නැහැ. අතරේ පරාසය අඩු වෙනවා එන්නේ. මේ පරාසය අඩු වෙද්දී මේ ස්ටෙප්ස් වල අතර පරතරය අඩු වෙනවා. ලොකු ගානක වෙනසක් නැතුව අපිට ගන්න පුළුවන්. දැනට ඔයගොල්ලෝ ෆිබොනාචි වලින් විතරක් මේක කරගෙන යන්න. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට දැන් මෙහෙම කඩාගෙන වැටලා අපිට අප් වෙද්දි අප් කරන්නේ කොහොමද? ඒ කියන්නේ නැත්නම් කීයට විතර යයිද කියන එක හොයාගන්න මම දැනට ෆිබොනාචි ටූල් එක විතරක් යූස් කරන විදිය කියලා දෙන්නම්. ඒකේ යන්න ෆිබොනාචි වල ෆිබොනාචි බේස්ඩ් ට්‍රෙන්ඩ් බේස්ඩ් ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් කියන ටූල් එකට ගිහිල්ලා ඒක අර ඉස්සෙල්ලා ඉඳන් වගේ ස්වින් ලෝ එකේ ඉඳන් අපි පාවිච්චි කරපු ස්වින් ලෝ එකේ ඉඳන් ස්වින් හයි එකටයි ඊට පස්සේ අන්තිමටම වැටිච්ච තැනේ යටම තැනට ඇදගත්තාම මෙහෙම ස්ටෙප්ස් ටිකක් වැටෙනවා. මේක දැන් යන්න පුළුවන්ලු ෆිබොනාචි කියන 277ට 300 308 333. ඒක සමහරක් විට මේ තැන් වලට කියලා පොඩි ඩවුන් එකක් වෙයි. හැබැයි ඩවුන් එකක් වුණාම විකුණන්න එපා. මෙතෙන් මේ තැනකට දැන් අපි 333ට ගිහිල්ලා මෙතන
මෙතන සපෝට් එකක් විදිහට අපිට පොඩ්ඩක් පල්ලෙහාට එන්න පුළුවන්. පල්ලෙහාටදී 308ට එනකන් ඉන්න. 308ට එනකන් ඉඳලා 308ට අවිල්ලත් 300ට පාස් කරන් කඩන් වැටෙනවා විකුණන්න. ඒ කියන්නේ මේකද මේ සපෝට් ලෙවල් වලදී සමහරක් විට මේක මේ පොඩ්ඩක් කන්සෝල් වෙලා නැත්නම් පොඩි කරෙක්ෂන් එකක් වෙලා අපිට උඩට යන්න තියෙන chance එක තියෙනවා. මොකද මේ හරිය ගන්නකො මේක එක දිගටම නැගලා නැහැ නේ. මෙහෙම උඩට ගියා පොඩ්ඩක් ඩවුන් වුණා අපිට ගියා පොඩ්ඩක් ඩවුන් වුණා අපිට ගියා. අනිත් එක එක්ස්පෝ එතකොට සාමාන්‍යව ලොකු විචලනයන් පෙන්වන කම්පැනිස් නම් කියන හොඳ දැන් ලොකු විචලනයන් පෙන්වන හොඳ කම්පැනිස් සාමාන්‍ය මිඩ් ටර්ම් කියලා හිතාගෙන තියාගන්න. හැම වෙලේම ස්විං ලෝට ස්විං හයි ට්‍රේඩ් කරන්න එපා. මොකද ඕගලන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ හැම එකම දැන් හෙට අනිද්දා දවස් ටික මාකට් කරෙක්ෂන් එක නිසා දිගින් දිගටම රිකවර් වෙගෙන යයි. හැබැයි හැමදාම මේක වෙන්නේ නැහැ. නිකන් කරෙක්ෂන් එකක් වගේ වෙද්දී අර පෝර්ට්ෆෝලියෝ එක අල්ලන් ඉන්න මිඩ් ටර්ම් කියලා දෙකක් තුනක් අයින් කරගෙන තියාගන්න. එහෙම වුණාම ඕගලන්ට අර ගිහිල්ලා පෝර්ට්ෆෝලියෝ බලපු දවසට මේක රතුනේ වගේ අයිඩියා එකක් එන්නේ. සහ දැන් මෙහෙම ෂෙයා එකක් විකුණද්දී ඔයගොල්ලෝ සාමාන්‍ය ෂෙයා එකකින් 80ක ප්‍රමාණයක් 85ක ප්‍රමාණයක් උඩරම විකුණනවා. 100ක් විකුණන්න එපා. මොකද අපි තුද මෙතන ලොකු මේ වගේ කඩාවැටීම් නෙමෙයි සාමාන්‍ය කඩාවැටීමකදී විකුණන්නේ 333 දී වාසියට මෙතනින් බලන්න ඉතලා 308 දී විකුණන 100ට දැන් ඔයගොල්ලන් ගන්න මේ යටින්නේ මෙතනින් විකුණනවා 185ක් 115ක් විතර මේ කරෙක්ෂන් එක ගිහිල්ලා ඔයගලන්ට මේ යටම හැරිලා එද්දි හරි යටම තනින් හැරිලා උඩට එනවා පෙනෙද්දිම එතකොට ඔයගලන්ට ඊළඟ ෆිබොනාචි ලෙවල් එකට නිකන් ඉන්න නැතුව පොඩි ප්‍රමාණයක් මම කියන්නේ දැන් කොච්චර කිව්වත් නැත්නම් කියන දේ අහන්නේ නැහැ ඊළඟ ෆිබොනාචි එකට එන්න කියනකම් ඉන්නේ නැහැ ටිකක් අර ගත් නලියනවා ගන්නම හිතන නිසා පොඩි ප්‍රමාණයක් ඔයගලන්ට ඒ වගේ තැනකදී ගන්න පුළුවන් වෙන හේතුව ඔයගලන්ගේ කලින් ගත්ත ඇවරේජ් එකේ 15ක් ඉතුරු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් හැරිලා උඩට යන්න පටන් ගත්තාම ඔයගලන්ගේ ඇවරේජ් එක ගොඩක් පල්ලෙහාට එන්නේ. ඇවරේජ් එක එන්නේ නැහැ 308ට. එතකොට යම් හේකින් අපිට කඩාගෙන වැටලා හැරුණොත් 100ම දීලා අහක් වෙන්න පුළුවන්. ඔයගලන්ට ප්‍රශ්නයක් නොවෙන්න. මොකද ඔය කොච්චර කිව්වත් නැත්තම් ෆිබොනාචි ඊළඟ ලෙවල් එකට එන්න නිකන් ඉන්න කියලා පොඩි ඉවසීම නැති ගතියකුත් තියෙනවා. ඒකට ඒවට නොවෙන්න ඔයගලන්ට පුළුවන් ඒ ටෙක්නික් එක පාවිච්චි කරන්න.